අයිබෝවන් ඉරිදා උදෑසන ඉරිදා අයිබෝවන් අපි ආරම්භ කරන වෙලාව. මම හිතන්නේ අලුත් ප්‍රබෝධයක් අලුත් ජීවයක් ඇතුව ආරම්භ කරන සතියකට මම හිතන්නේ මේ සතියන්තය හොඳ අවස්ථාවක් වෙයි අවස්ථාවක් කරගනී කියලා අපි විශ්වාස කරනවා. මොකද අපිට ජීවිතේ කොහේ හරි රිදුනා නම් ජීවිතේ කොහේ හරි දෙයක් අපිට මගහැරුණා නම් ඒවා නැවත ඉතාමත් නිර්මාණශීලීව සහ අපේ අවශ්‍යතාවයේ පරිදි අපි ගොඩනගා ගන්න හැම විටම උත්සාහ කරනවා ශ්‍රී ලාංකිකයන් විදිහට. ඒ නිසායි ඒ ප්‍රාර්ථනීය ආකාරයෙන්ම කළේ. මේ උදෑසනක්ම නොවන අපේ රටින් පිට ඉන්න උදවිය පිළිබඳවත් ඔබ සමහර විට හිතනවා වෙන්න පුළුවන්. හේතුව ලෝකයේ ඇති වුණු විවිධ තත්වයන් යටතේ විශේෂයෙන් මේ වසංගත තත්වය යටතේ ඔවුන් ශ්‍රී ලංකාවට අපිට ගෙන්වා ගන්න බැරිද? අපිට පේනමානේ ඔවුන් ඉන්නවා නම් ඔවුන් සුරක්ෂිතයි නේද? අපිට ඔවුන්ට සත්කාර කරන්න තිබුණා නම් ඔවුන් අපි ළඟ හිටියා නම් මෙවැනි සිතුවිලි ඔබට පහළ වෙනවා ඇති. ඒ නිසානේ පහුගිය කාල සීමාවේ ඔබ උනන්දු වුණේ ඔබේ සමීපතමයන් දූ දරුවන් එහෙම නැත්නම් වෙනත් කණ්ඩායම් විදේශ රටවල ඉන්නවා නම් පහුගිය කාලේ ඇති වුණු තත්ත්වය ඇතුලේ ආයමත් ලංකාවට ගෙන්න ගන්න අවශ්‍යයි කියලා ඔබ කිව්වේ, ඔබ ඉල්ලීම් කළේ, ඔබ උත්සාහ කළේ. මතන ඊට යම් ආකාරයකින් ප්‍රතිචාර ලැබුණා වගේම ඉදිරියේදීත් ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ පිළිබඳව ඔබට කතා කරන්න තමයි මේ පළමු පැය ඉරිදා අයිබෝන් වැඩසටහනින් අපි වෙන් කරගත්තේ. ඒ සඳහා අපි ආරාධනා කළා COVID-19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජික ඒත් එක්කම විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්මයාට අයිබෝවන් අපේ රටේ හිටපු බොහොම කීර්තිමත් අපිට මතක නාවික හමුදාපතිවරයෙක් එතුමගේ අත්දැකීමුත් එක්ක වර්තමානයේ මේ ක්‍රියාවලියට එතුමා උර දීලා ඉන්නවා. කොළඹගේ මහත්මයා අපි ආරම්භයක් විදිහට කතා කරොතින් මේ දැන් මීට මාස කිහිපයකට කලින් තිබුණු තත්ත්වෙ නෙමෙයි අපේ රටේ. මීට මාස කිහිපයකට කලින් තිබුණු ලෝක තත්ත්වෙ නෙවෙයිද අපේ රටේත් ඇඳිරි නීතිය ලිහිල් කරලා සාමාන්‍ය ජන ජීවිතයට ඉඩ සලසලා අපි කටයුතු කරමින් ඉන්නවා. ලෝකෙත් උස් පහත් වීම අපිට අහන්න දකින්න ලැබෙනවා. අපි ඒ ගැන පොඩි හැඳින්වීමක් කරොතින් ආරම්භයේ ලෝක තත්ත්වය පිළිබඳවත්. දැන් මේක අපි දන්නවා මේක මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් තමයි ලොවට ඇති වුණේ. අනික ලොව ඇත්ත වශයෙන්ම කියනවා නම් සූදානම් කමක් තිබුණේ නැහැ මේ වගේ තත්වයකට මුහුණ දෙන්න. අතර මුළු ලෝකයේම පුදුමයට පත්වෙන ආකාරයේ වෛරසයක් තමයි මේ අවස්ථාවේ ලැබුණේ. ඉතින් අපි අහලා තියෙනවා, අපි කියවලා තියෙනවා මීට අවුරුදු 100කට පමණ පෙර තමයි අවසන් වතාවට ලෝකෙට මේ වගේ වසංගතයක් ඇති වුණේ කියලා. ඒතර මේ ගෝලීය කරණය යටතේ ලෝකය බොහොම කිට්ටු සම්බන්ධතා පැවැත්තුවා. ගමන් ලිහිල් වුණා, බඩු හුවමාරුව බොහොම ලිහිල් වුණා. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඉන්නෙද්දි තමයි මේ වෛරසය ලෝකෙට එන්නේ. ඉතින් අද වෙනකොට අත් වශයෙන්ම මිලියන 7.55ක් ආසාදිතයන් මේ ලෝකේ පුරා වාර්තා වෙලා ඉන්නවා. එහිදී ලක්ෂ 4,32,000ක් පිරිසක් මිය ගිහින් තියෙනවා. මේක මම හිතනවා ඉතාමත්ම විශාල ප්‍රමාණයක්. දැන් මේ වගේ තත්ත්වයක් යටතේ අපි මේ ශ්‍රී ලංකාව කොහෙද ඉන්නේ කියලා බැලුවොතින් ශ්‍රී ලංකාවේ ඉන්නේ දැන් ලෝකේ රටවල් සහ රාජ්‍යයන් 215ක් විතර ගත්තාම ශ්‍රී ලංකාවේ ඉන්නේ මේ කොවිඩ් අතින් 100 වෙනි තැනටත් පල්ලෙහා. ඒ කියන්නේ එතන 100 වෙනි තැනට පල්ලෙහාන් කියන එක අදහස් කරන්නේ ඉතා හොඳ දෙයක්. මොකද කොවිඩ් රෝගීන් අඩුයි, මිය යෑම අඩුයි, අලුතෙන් රෝගීන් ලැබෙන එක අඩුයි. ඉතින් ඒ වගේ තත්ත්වයක් කොහොමද මේ පුංචි රට ගත්තේ කියන එක අද ලෝකෙම කතා වෙන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, නොබැදි ජාතීන්ගේ සංවිධානය, දකුණු ආසියානු සහයෝගිතා සංවිධානය මේ හැම දෙයකින්ම ශ්‍රී ලංකාව ගැන කතා කරන්නේ ඊටාම ප්‍රශංසා මුඛයෙන්. ඒතර ශ්‍රී ලංකාවේ අද වෙනකොට මේ ඊයේ හවස වෙනකොට ඇත්තටම 1880ක පිරිසක් තමයි මේ පසුගිය ජනවාරි මාසේ 26 වෙනිදායින් ගත්තට පස්සේ අද වෙනකන් කොවිඩ් රෝගීන් හොයාගෙන තියෙන්නේ. නමුත් මෙතෙන්දී අපි මේ 1880 කියලා කිව්වට ඒක අපි බැලිය යුතු ආකාරයක් තියෙනවා. මොකද මේක අපිට ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. පළවෙනි කොටස තමයි අපිට අවාසනාවකට අපේ නාවික හමුදාවේ ඔවුන්ගේ රාජකාරී කිරීමෙන් කරන්නට යෑමේදී ඇතිවෙච්ච තත්ත්වයන් නිසා 921ක්
ලොකු ක්ලස්ටර් එකක් කියලා අපි කියනවා ලොකු පොකුරක්. ඉතින් ඒක බැලුවා මේක 48.9ක පමණ පොකුරක් ආසාදිත වුණා. ඔවුන්ගෙන් මම හිතන්නේ දැනටමත් 80ක් පමණ පිරිසක් සුව වෙලා ඒ ප්‍රශ්නේ ඉවරයි. ඒ වගේම ඔවුන්ගෙන් සමාජයට ඒක ගියේ නැහැ. මොකද ඔවුන් හඳුනාගත් පොකුරක් නිසා. ඊළඟට අපිට විදේශ රටවල සිට පැමිණි අයගෙන් 646යි ඒක බැලුවාම 34.5ක්. දැන් මෙතෙන්ද ඉතුරු වෙන්නේ ශ්‍රී ලංකාව තුල කී දෙනෙක්ට මේ වෛරසය වැළඳුනාද කියන එක ඉතා අඩු ගාණක් 313යි. ඒක ප්‍රතිශතයක් විදිහට බැලුවාම 16යි 16යි. ඉතින් ඒකෙන්ම තේරෙනවා අපේ රටේ මේ සෞඛ්‍ය මට්ටම මේ කල් වේලාවට විශේෂයෙන්ම ජනාධිපතිතුමා 2020 ජනවාරි මාසේ 26 මේ වෛරසය වූහාන් නගරේ පැතිරෙනවයි කියලා ආරංචි වෙච්ච ගමම්ම ක්‍රියාකාරී කමිටුවක් පත් කරනවා ලංකාවේ මේ සම්බන්ධව අධ්‍යයනය කරලා මේ සම්බන්ධව නිර්දේශ ලබා දෙන්න කියලා. මේ ක්‍රියාකාරී කමිටුවේ අත් වශයෙන්ම නායකත්වය දුන්නේ පවිත්‍රා වන්‍යාරච්චි සෞඛ්‍ය ඇමතිනිය. නමුත් එතන හිටියේ එතුමිය හැර අනික් සියලුම දෙනා නිලධාරීන්. සෞඛ්‍ය හමුදා ලේකම්වරුන් ඒ වගේ හැම අංශයකටමයි නිලධාරීන්. ඉතින් මේ නිලධාරීන් දිනයක් දෙකක් විතර මේ ගැන සාකච්ඡා කළා. ඒ වගේම විද්‍යාඥයින්. මොකද ඒක කියන්න ඕනේ. මොකද මේ විද්‍යාත්මක දැනුම මේ වගේ වසංගතයක් හැසිරෙවීමේදී ඉතාම වැදගත්. ඒකල පහුවෙන්ද වෙනකොට ඒ කියන්නේ ජනවාරි මාසේ 27 වෙනිදා වෙනකොට ජනාධිපතිතුමාට ඒ වාර්තාව බාර දීලා ලෝක සෞඛ්‍ය සංවිධානය මේ කොවිඩ් වසංගතයක් කියලා කියන්න මාසයකටත් කලින් ශ්‍රී ලංකාවේ මේ ක්‍රියාවලිය පටන් ගත්තා. අපේ ගුවන් තොටුපළේ ආවේක්ෂණ කරන්න පටන් ගත්තා. ඒතර එතනදී තමයි අපිට අර චීන ජාතික සංචාරය සඳහා පැමිණි කාන්තාව ගුවන් තොටුපළේ දී තමයි අපි නිරීක්ෂණය කරන්නේ ඇයට ආසාදිත තත්ත්වයක් තියෙනවා කියලා. ඒක අපිට වාසනාවන්ත දෙයක් වුණා. මොකද එතුමියට ප්‍රතිකාර කරලා සුව වෙලා ආපහු එතුමිය ගියා. ඉතින් මේ වගේ තත්ත්වයක් දැන් මෙතනදී ඇත්තටම මේ මනෝජ් මට කියන්න ඕනේ දැන් මේ 1881 කෙනුත් දැනට 62ක් විතර සුව වෙලා ගෙදර ගිහිලා ඉවරයි. එතන ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේ හොඳම එකක් තමයි අපේ මේ දැන් මේ මාස 3ක කාලය තුල මිය ගිහින් තියෙන්නේ 11 දෙනයි. ඒතර මේ 11 දෙනා බැලුවාම 0.5%ක් ප්‍රතිශතයක් තියෙන්නේ. නමුත් ලෝකේ ප්‍රතිශතය දැන් යන්නේ 2%ක් විතර. ඒ කියන්නේ 100කට ආසාදනය වුණොත් අඩුම ගානේ දෙන්නෙක් මැරෙනවා. අපේ මැරෙන්නේ එකකටත් අඩුයි. ඒ කියන්නේ භාගයක් 0.8. ඉතින් මේ වගේ ඉතා සාර්ථක ක්‍රියාවලියක් අපි කරා. අත් වශයෙන්ම මේ වෙලාවේ අපි දන්නවා පාර්ලිමේන්තුවකුත් නැතුව ජනාධිපතිතුමා, අගමැතිතුමා, කැබිනට්ටුව, ඒ වගේම විශේෂයෙන්ම මේ නිලධාරීන් ඉතාමත් සාර්ථකව මේ වසංගතයට මුහුණ දීපු නිසා තමයි අද මේ රට මේ වගේ හොඳ තත්ත්වයකට එන්නට පුළුවන් උනේ. ඔව්. ඕකනේ වර්තමාන තත්ත්වය. අපිට උපදෙස් දෙන්නේ මීටරයක් දුරින් ඉන්න කියලා. හේතුව මීටරයකට අඩු දුරක් තමයි මේ වෛරසයට යන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවානේ. හැබැයි මීටරයක්වත් දුර යන්න බැරි වෛරසයක් ලෝකයක් පුරා පැතිරුණා. කොහොම වුණත් සංචාරක ගමනාන්තයක් වෙච්ච ශ්‍රී ලංකාව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් වෙච්ච මේ වගේ මට්ටමකින් රට බේරා ගන්න මේ ව්‍යාප්තිය අවම කරගන්න අපිට හැකියාව ලැබුණා. ඒ අතරින් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගන්නත් උත්සාහ කළා. අර වූහාන් වල විශ්වවිද්‍යාල සිසුන් ටික ගෙන්නගත්ත මොහොතේ ඉඳලා මේ වෙනකන් ඒක ක්‍රියාන්විතයක්. දැන් කොපමණ විතර පිරිසක් ලංකාවට ඇවිල්ලා ඉන්නවද? තව කොතරම් මිල්ලීම් තියෙනවද? ඒ අයව ඉක්මනින් ලංකාවට ගෙන්වා ගන්න පුළුවන්ද? මම හිතන්නේ මේවා තමයි මේ පිළිබඳව අවධානයෙන් ඉන්න අයගේ දැවෙන ප්‍රශ්න. ඔව් අත් වශයෙන්ම අපේ මම හිතනවා ශ්‍රී ලාංකික ජනතාවගේ සෑහෙන පිරිසක් අපිට තියෙන තොරතුරු අනුව මිලියන 1.6ක පමණ පිරිසක් මේ වන විට විදේශ රටවල සිටිනවා. ඔවුන් විදේශ රටවලට ගිහින් තියෙන අධ්‍යාපනය ලබන්න, සංචාරය සඳහා, ඒ වගේම කෙටි ගමන් සඳහා කියන තමන්ගෙන දූපුතුන් බලන්න, ඒ වගේම එහෙ සේවයක් කරන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ තමන් ගිහිල්ලා එහෙ සේවය කරන අය ඉන්නවා. ඒ වගේම අපේ රටෙන් ගිහිල්ලා පදිංචියට ගිහින් ඉන්න අය ඉන්නවා. ඉතින් මේ වගේ අය අතරින් මේ 1.6 මිලියන හිටියට ඒ හැමෝම එන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් 50,000ක විතර පිරිසක් ලංකාවට එන්න අවශ්‍යයි කියලා දන්වලා තියෙනවා. දැන් මේ 50,000 පිරිස ගත්තාම එතන සිසුන්
සෑහෙන පිරිසක් හිටියා. මොකද විදේශ රටවල මම හිතනවා මේක සමාජයක් විදිහට අපි බැලිය යුතු දෙයක් කියලා. කොච්චර විදේශ විනිමයක් අපි අධ්‍යාපනයට සඳහා පිටරටට යවනවද කියන එක මට තේරුණේ මෙන්න මේ අවස්ථාවේදී. විශාල සිසුන් පිරිසක් මේ ලෝකේ හුඟක් තැන්වල උසස් අධ්‍යාපනය හදාරනවා. ඉතින් මට හිතිච්ච දෙයක් තමයි ඇයි මේ උසස් අධ්‍යාපනය ලංකාවේ දෙන්න බැරිද? ඒ තුලින් මේ විශාල විදේශ විනිමය ප්‍රමාණය ලංකාව තුළ රඳව ගන්න බැරිද කියලා. ඉතින් මම හිතනවා මේක අපේ ජනාධිපතිතුමාගේ අවධානයට යොමු වෙලා තියෙනවා. අපේ අලුත් අධ්‍යාපන ප්‍රතිපත්තිය හරහා එය ක්‍රියාත්මක වේවි. මම හිතනවා ඉතා ඉක්මනින් මේ ප්‍රශ්නයට අපි විසඳුමක් සොයාගත යුතුයි කියලා. ඉතින් මේ වගේ දැන් මේ වසංගතය නිසා යම් කිසි තත්ත්වයක් ඇති වුණා. මොකද සමහර ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රැකියා හිමි වුණා. ඔවුන්ට ඉන්න තැනක් නැති වුණා. ඔවුන්ට මුදල් නැති වුණා. ආහාර දේවල් ගන්න නැති වුණා. ඒ වගේම ඉතාමත්ම වැදගත් දෙයක් තමයි මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව ආරක්ෂිතයි කියලා හැමෝම දන්නවා. හැමෝම පිළිගන්නවා. ඉතින් ඒක හින්දානේ ඔවුන් ඔච්චර මේ ලෝකේ හොඳ බලගතු හොඳ සෞභාග්‍යමත් රටවලට ගියාට දැන් ලංකාවට එන්න හදන්නේ ඒ රටවල් වලට වඩා මේ රට ආරක්ෂිතයි, විශේෂයෙන් සෞඛ්‍ය අතින් ආරක්ෂිතයි, ඉතා ඉහළ මට්ටමක ඉන්නවයි කියලා හැඟීමක් මුළු ලෝකෙම වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව තුල තියෙනවා. ඉතින් අර ඔබ කිව්වා වගේ මේ වසරේ පෙබරවාරි 1 වෙනිදා අපි වූහාන් නගරේ. ඒතර වූහාන් නගරය කියන්නේ ඒ අවස්ථාවේදී ලෝකයේ තිබ්බ අධි අවදානම් කලාපය. නමුත් අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් එයත් මං කියන්නේ අතරම වීර ක්‍රියාවක්. ඔවුන් වූහාන් නගරයට ගිහිල්ලා එහි සිටි ශ්‍රී ලාංකික සිසුන් 34 දෙනෙක් ලංකාවට රැගෙන පැමිණියා. ඉතින් මේ 34 දෙනා ගැනත් වචනයක් කියන්න ඕනේ. වූහාන් නගරය අධි අවදානම් කලාපයක් වුණාට මේ දරුවෝ 34 දෙනා ඉතාමත්ම සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙලා තියෙනවා හිටපු කාලය තුල. ඔවුන් ඒ ඇපාර්ට්මන්ට් එකෙන් එළියට ගියේ නැහැ. කැමත් නැති වුණත් කොහොම හරි තියෙන ටික කළමනාකරණය කරගෙන තියෙන බෙහෙත් ටික තියෙන වතුර ටික කළමනාකරණය කරගෙන ඒ දරුවෝ එතන බොහොම සෞඛ්‍ය ආරක්ෂකව ජීවත් වෙච්ච නිසා ඔවුන් කිසිම කෙනෙක්ට කොවිඩ් වෛරසය වැළඳී තිබුණේ නැහැ. අච්චර අධි අවදානම් කලාපයක හිටියත් මේ දරුවෝ රැගෙන එනවා ලංකාවට. එතන තවත් එකක් කියන්න ඕනේ. එතන හරිම මේ හොඳ දෙයක්. මොකද එතන සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් හැම ජාතියකටමයි දරුවෝ හිටියා. එයාගේ පවුල් වල හිටියා, කුඩා දරුවන් හිටියා. ඉතින් මේ සාර්ථක කතාවක් ඒ අවස්ථාවේදී වෙච්ච. දැන් එදා ඉඳන් පටන් ගත්තාම අපිට මේ මාර්තු මාසේ 19 වෙනිදා අපේ ගුවන් තොටුපළ, මොකද ඒක අපි විතරක් නෙවෙයි ලෝකේ බොහෝ රටවල ගුවන් සීමාවන්නේ මේක දැන් අපි දූපතක්. දැන් අපේ දූපතට මේ වගේ වෛරසයක් පැමිණෙන්න තියෙන ක්‍රම දෙකයි. එකක් තමයි මුහුදෙන්. ඒ කියන්නේ නෞකා මගින්. නමුත් නෞකා අපි දන්නවා නෞකා එනවා බඩු ටික බානවා ටක් ගාලා යනවා ඒගොල්ලන්. ඒකලම් වැඩි සමාජයේ සමග තියෙන හැසිරීම ඊටාම අඩුයි. නමුත් ගුවන් මගින් එන සෙනග ගුවන් තොටුපළෙන් එන මගින් සමාජය තුළට එනවා. ඉතින් මෙතනදී අපි ගුවන් තොටුපළ වහන්නට තීරණය කරා ලංකාවට පැමිණෙන මගීන්ට. එතනදී 850ක පමණ පිරිසක් වන්දනාවේ ගිය පිරිසක් ඉන්දියාවේ හිර වුණා. ඉතින් වහාම රජයේ කටයුතු කරේ ඒ පිරිස, මොකද එතන හිටියේ සාමාන්‍යයෙන් බොහොම තරුණ අය නෙවෙයි, සාමාන්‍ය මැදිවිය සහ වයසක කට්ටියනේ වන්දනාව යන්නේ. ඉතින් ඒ අය ගෙන්න ගන්න කටයුතු කරා. දැන් ඒ අයත් එක්ක බැලුවාම අද වෙනකොට ඊයේ මාලදිවයිනෙන් 290ක් පැමිණියා. 7661ක් ලංකාවට මේ අවස්ථාව වෙනකොට පැමිණ සිටිනවා. එතකොට මේ 7661ට සිසුන් විශාල පිරිසක් අයිති, తాවකාලිකව ඒ රටවලට ගිහිල්ලා හිටිය අය අයිති, අසනීප නිසා ලංකාවට පැමිණීමට කැමැත්ත පළ කර අය, අවශ්‍යතාවය කියපු අය අයිති, රැකියා අහිමි වෙලා ඉනතැන් නැති වෙච්ච අය අයිති. මේ වගේ විශාල පිරිසක් මේ 7661ට අයිති. දැන් මේ 7661 ලංකාවට පැමිණියා. ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානවලට යවලා නිරෝධායනය කරලා දැනට සෑහෙන ප්‍රමාණයක් සමාජගත වෙලා තමන්ගේ නිවෙස් වලට ගිහිල්ලා කටයුතු කරනවා. ඉතින් මේ තමයි මේ වර්තමාන තත්ත්වය. ඉතින් මම හිතනවා අපි ඉස්සරහට කතා කරමු ඉදිරියේදී අපි මොනවද කරන්න කියලා.
මේක එකක් කියන්න ඕනේ මම මේ අවස්ථාවේදී දැන් මේ අපේ රටේ ගුවන් තොටුපොළ ලංකාවට පැමිණෙන මගීන්ට වසලා තියෙන්නේ. ඒක අපේ රටේ විතරක් නෙවෙයි මේ රටවල් ගොඩක කරලා තියෙනවා. නමුත් එහෙම තියෙද්දිත් අද වෙනකොට රටවල් 31කින් මේ පිරිස ලංකාවට ගෙන්වා ගන්නට මේ රජය කටයුතු කරලා තියෙනවා. මම දන්න විදිහට මේ වගේ කිසිම රටක් කරලා නැහැ. දැන් මම උදාහරණයක් කියනවා නම් අපේ අසල්වැසි ඉන්දියාව මේ ගිය සතියේ තමයි ශ්‍රී ලංකාවේ රැඳී හිටිය ඉන්දියානු ජාතිකයන් නැවත ඒගොල්ලන්ගේ රටට ගෙන්න ගත්තේ. මේ ගිය සතියේ. නමුත් නැවෙන් ගිය ගමන සහ තවත් ගුවන් ගමනකුත් තිබුණා. ඉතින් බාණ්ඩ ඒකෙන් තේරෙනවා මේ කුඩා වුණාට අපි මේ රට දැන් මෙතනට මේ මනෝජ් මේකට අයිති මේ ඇමරිකාවේ කැනඩාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවේ නිව්සීලන්ත දක්වාම මේ පරාසය අපි ඉස්ලාම ගත්තේ ඇත්තටම දකුණු ආසියානු කලාපය සාක් කලාපය ඊළඟට අපි ක්‍රමක්‍රමයෙන් විහිදෙලා එතෙන්දිත් අපි ප්‍රමුඛත්වය ගැන කිව්වොත් සිසුන් මොකද හුඟක් දෙනෙක් පවසා හිටියා දරුවෝ තමයි බොහොම අවදානම් කට්ටිය ඒගොල්ලන් බොහොම තරුණයි ඒගොල්ලන්ට ආදායම් මාර්ගයක් නැහැ ඒගොල්ලන්ගේ විශ්වවිද්‍යාලයේ වැහුවොත් ඒගොල්ලන්ට ඉන්න තැනක් නැහැ අනේ වාසිකාගාර පහසුකම් නැහැ ඒක නිසා ජනාධිපතිතුමාත් බොහොම සංවේදී පියෙක් විදිහට ජාතියේත්ම පියා විදිහට කල්පනා කරලා කිව්වා සිසුන්ව ඉස්ලාම ගෙන්න ගන්න. ඉතින් මට හරිම සන්තෝෂයි කියන්න අද වෙනකොට මේ කොවිඩ් වසංගතය නිසා ලංකාවට එන්න ඕනේ කියපු සිසුන් 95%ක් ලංකාවට පැමිණ හමාරයි. මේ ඉදිරි දින කීපය තුලදී තව සිසුන් පිරිසක් ලංකාවට පැමිණෙයි. මොකද අන්තිම කොටස හිටියේ පිලිපීනේ ඔවුනුත් ලංකාවට ආවා. දැනට අපිට ආරංචි තියෙනවා බෙලරුස් රාජ්‍යයේ සිසුන් 275ක් පමණ ඉගෙනීමේ කටයුතු නිම කරමින් සිටිනවා. ඔවුන් ගෙනාවම අර කොවිඩ් වසංගතය නිසා ලංකාවට එන්න ඕනේ කියපු සිසුන් සියලුම දෙනා ලංකාවට පැමිණ හමාරයි. මම හිතනවා ඒක ලොකු ජයග්‍රහණයක් කියලා අපි. ඔව්. උපාය මාර්ගයක් එක්ක වැඩපිළිවෙලක් එක්ක අත්දැකීම් සමග කරපු ක්‍රියාන්විතයකින් පස්සේ ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිතව තමන්ගේ ජීවිත ගෙවන්න උදව් කරන්නේ කොහොමද කියන කාරණේ අපි කතා කරමින් ඉන්නේ. එහෙම බලාපොරොත්තු තියෙන තව පිරිසක් ඉන්නවා. ඔබත් නරඹන ඔබත් ඒ අතර ඉන්නවා වෙන්න පුළුවන්. අපි මේ පිළිබඳවත් ඉදිරියේදී මේ පිළිබඳව කටයුතු කරන විදේශ සම්බන්ධතා පිළිබඳව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමත් එක්ක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට කෙටි විරාමයක් දෙන්න. ඉතා ඉක්මනින් අපි නැවත හමු වෙමු. හොඳයි අපි කතා කරමින් ඉන්නේ මේ ලෝකයටම බලපාපු වසංගත තත්වයක් එක්ක මේ කරදිය වලල්ලෙන් එහා ඉන්න ශ්‍රී ලාංකිකයින් නැවතත් තම මව් රටට පැමිණීමේ අපේක්ෂාවෙන් ඉන්නවා නම් ඔවුන් සම්බන්ධයෙන් වන වැඩපිළිවෙලේ වර්තමාන තත්වය කුමක්ද කියන අපි කතා කරමින් ඉන්නේ. අපේ සඳහා ආරාධනා කළේ COVID-19 වැළැක්වීමේ ජනාධිපති කාර්යසාධක බලකායේ සමාජිකයෙක් එක්කම විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්මයාත් එක්ක මාචාර්යතුමා දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා අපි දැක්ක විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය ඔන්ලයින් ක්‍රම හරහා විදේශිකයන්ට විදේශයන් ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ලියාපදිංචි වෙන්න කිව්වා තානාපති කාර්යාල හරහා ඔවුන්ට සම්බන්ධතා ගොඩනගා ගන්න කිව්වා ඔවුන් අතර සම්බන්ධීකරණයක් ඇති කරා රට වැහුවා ගුවන් තොටුපළ වැහුවා. ඉතින් එහෙමනම් ගුවන් යානා සියල්ලම රට ඇතුළේනේ තියෙන්නේ. ඇයි මේ වයවලා ශ්‍රී ලාංකිකයන් ගෙන්ව ගන්න බැරි අපි ඉල්ලීම් කරද්දි අපිට රටට එන්න ඕන කියද්දි ඇයි එහෙම කරන්න බැරි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ගුවන් තොටුපළත් වහලා තියෙන වෙලාවේ ගුවන් යානාත් රට ඇතුලේ තියෙන වෙලාවේ. ඔව් ඇත්තටම මේ හොඳ ප්‍රශ්නයක්. මොකද මම හිතන්නේ හුඟක් දෙනෙක්ගේ හිතට එන්න පුළුවන් මේ ප්‍රශ්නේ ඇයි අපිව මීට වඩා පිරිසක් දැන් මම කිව්වා 7661ක් තමයි ගෙනාවේ කියලා. ඇයි මීට වඩා වේගයෙන් මේ පිරිස ලංකාවට ගේන්න බැරි කියන ප්‍රශ්නේ තියෙන පුළුවන්. මොකද හැමෝම බලන් ඉන්නේ ලංකාවට එන්න. ඒගොල්ලන්ට ආරක්ෂිතම තැන ලංකාව. ඒගොල්ලන්ට විශ්වාසයක් තියෙනවා ලංකාවේ සෞඛ්‍ය සේවය ගැන. ඒගොල්ලන්ට විශ්වාසයක් තියෙනවා රජය ගැන. ඒගොල්ලන්ට විශ්වාසයක් තියෙනවා කොහොම හරි මේ භූමියට පය තැබුවොතින් ඒගොල්ලන් ආරක්ෂිතයි කියන එක. ඉතින් ඒක හරිම සාධාරණ හැඟීමක්. දැන් මෙතනදී මම කියන්න ඕනේ කාරණා ගොඩක් තියෙනවා මේක මීට වඩා වේගෙන් කරන්න බැරි ඇයි කියන එක. මෙතනදී පළවෙනිම කාරණේ තමයි දැන් අපේ රටේ විතරක් නෙවෙයි මේ ගුවන් පතේ වසලා තියෙන්නේ. අනිකුත් රටවලත් ගුවන් තොටුපළවල් වහලා දැන් තමයි ඒගොල්ලන් විවෘත කරගෙන යන්නේ. ගුවන් පතයන් සීමා කරලා. ඒතර මේ වගේ තත්ත්වයන් යටතේ සාමාන්‍ය ගුවන් සේවා පැවැත්වෙන්නේ නැහැ.
අපි මේ කරන හැම ගමනක්ම විශේෂයෙන් දැන් මම කව රටවල් 31කට ගියයි කියලා ඒ හැම රටෙන්ම විශේෂ අනුමැතියක් ලබාගත යුතුයි ගුවන් යානයක් ඒ රටට පැමිණිලා ඒ රටේ ඉන්න පිරිස් අරන් එන්න. පළවෙනි එක. ඒ වගේම ඒ රටවල සීමා පැන වෙලා ගමනාගමනයට ඒ කියන්නේ විශ්වවිද්‍යාලයක ඉඳලා ගුවන් තොටුපළටවත් එන්න ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ ඒ රටවල තියෙන සීමා නිසා මොකද ඒ රටවලුත් ඔය ලොක්ඩවුන් කියන එහෙම නැත්නම් අපි කරේ ඇත්තටම ඇඳිරි නීතිය හරහා මේ වගේ දේවල් කරලා තමයි ඒ රටවල් ආරක්ෂා කරගන්න උත්සාහ කරන්නේ. ඒතර ඒ රටවලත් ගොඩක් සීමා තියෙනවා මේ අවස්ථාවේදී. අපේ රටේත් යම්කිසි සීමාවක් දාලා තියෙනවා වගේම ඒ රටවල. ඒතර මේ වගේ නිසා සාමාන්‍ය ගුවන් ගමන් අද ලෝකෙ කොහෙවත් වෙන්නේ නැහැ. ලෝකෙ කොහෙවත් සාමාන්‍ය ගුවන් සේවා සාමාන්‍ය ගුවන් ගමන් වෙන්නේ නැහැ. ඇමරිකාව වෙන්නෙත් නැහැ, චීනෙ වෙන්නෙත් නැහැ, ඉන්දියාව වෙන්නෙත් නැහැ, ලංකාව වෙන්නෙත් නැහැ. ඒක 아무තු දෙයක් නෙවෙයි. ඉතින් නමුත් එහෙමත් තියෙදි දැන් අපි මෙච්චර පිරිසක් 31කින් ගෙනාවනේ. විශේෂ අවසරයක් අරගෙන විශේෂ ගුවන් යානා යොදවලා තමයි මේ පිරිස අපි 95ක් විතරම ගෙනාවේ. නමුත් මේ අපේ ගුවන් යානා ඒ රටවල් වලට ගිහිල්ලා ගේන ගමම්ම අපිට යම් අවස්ථා උදා වුණා. ඒ රටවල ගුවන් යානයක් මෙහෙට පැමිණෙනවා ශ්‍රී ලංකාවේ ඉන්න පිරිස අරගෙන යන්න. ඒ අවස්ථාවලදී අපි අපේ පිරිසකුත් ඒකෙන් ගෙන්න ගන්න උත්සාහ කරලා ඒක සාර්ථක වුණා. ඒ වගේම මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ බඩු බාහිර ආදිය කාගෝ අරගෙන යනවා. මොකද අපි දන්නවා පාකිස්තානෙට අපේ බුලත් යනවා. මැද පෙරදිගට අපේ තේ යනවා. සිංගප්පූරුවට අපේ කකුලුවෝ යනවා. ජපානයට අපේ මත්ස්‍යෝ යනවා හොඳ හයි ක්වොලිටි ෆිෂ්. ඉතින් මේ වගේ ගුවන් ගමන් ගිහිල්ලා එනකොට ඒගොල්ලන් ඉන්නේ හිස්. මොකද මේක කාගෝ ගුවන් යානයක්නේ. ඒතර අපි උත්සාහ කරලා සමහර අවස්ථාවලදී අපි පිරිසක් ගෙන්න ගත්තා. ඉතින් මේ වගේ සංකීර්ණ ක්‍රියාවලියක් තුල තමයි අපි මේ කාර්යය කරේ. නමුත් දැන් මෙතනදී ඒ ප්‍රශ්න ඔක්කොම අපිට විසඳ ගන්න පුළුවන් කියමුකෝ. මොකද අපිට රටවලින් අවසර ගන්න පුළුවන්. අපේ ගුවන් යානය තියෙනවා ඒවට යවන්න පුළුවන්. ඒක බැරි කමක් නැහැ. නමුත් මෙතන ප්‍රධාන වශයෙන් කාරණා තුනක් බලපානවා. ඇයි ශ්‍රී ලංකාවට මීට වඩා වේගයකින් ගේන්න බැරි? එහෙම නැත්නම් ඇයි මේ වේගය සීමා වෙන්නේ කියලා. ඒතර පළවෙනි එක තමයි අත් වශයෙන්ම මනෝජ් දැන් මේ එංගලන්තේ එහෙම කොරන්ටයින් සෙන්ටර්ස් කියලා නැහැ. නිරෝධායන මධ්‍යස්ථාන නැහැ. ඒගොල්ලන් දැන් නිරෝධායන මධ්‍යස්ථාන හදන්න සූදානම් වෙනවා ජූලි මාසේ ඉඳලා. නමුත් අපේ රටේ වූහාන් දරුවෝ 34 දෙනා පෙබරවාරි 1 වෙනිදා එනකොට කොරන්ටයින් සෙන්ටර් එකක් තිබ්බා. නිරෝධායන මධ්‍යස්ථානයක් තිබ්බා. ඒක ඇත්තටම අපේ යුද හමුදාව පැය 72කට අඩු කාලයකින් නිරෝධායන මධ්‍යස්ථානයක් අලුතෙන් හැදුවා. ඒ වගේ විශ්වකර්ම වැඩක් තුනා. ඉතින් මෙතනදී අපිට කාරණා තුනක් නිසා මේ කාර්යය සීමා වෙනවා. ඒ කාරණා තුනෙන් පළවෙනි එක තමයි නිරෝධායන මධ්‍යස්ථානවල තියෙන පහසුකම්. දැන් පහුගිය දවස්වල මම හිතන්නේ මේ වෙනකොට අපි 9000කටත් වඩා වැඩි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින් නිරෝධායනයට කරලා සමාජගත කරලා ඉවරයි. ඒ වගේම මේ මොහොත වෙනකොටත් මම හිතන්නේ අඩු ගානේ 5000ක විතර පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල ඇති. ඒතර මේ නිරෝධායන මධ්‍යස්ථානයක් කියන්නේ ගොඩනැගිල්ලක් නෙවෙයි. හෝටලයක් නෙවෙයි. ඒක දැන් අපේ පැත්තටම අපි කියනවා මේ යුද හමුදාව කරන නිරෝධායන මධ්‍යස්ථාන ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් කියලා. ඒ කියන්නේ ඒවා තමයි ලෝකේ තියෙන හොඳම ස්ටෑන්ඩඩ්. මොකද නිරෝධායන මධ්‍යස්ථානයක් කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ස්ථානයක්. අනිකුත් ආරක්ෂාව තියෙන්න ඕනේ. ඒ දවස් 14 ගත කරන කාලය තුල සියලුම පහසුකමක් ඒ පුද්ගලයාට ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ ආහාර, තේක, ඇඳ ඇතිරිලි, සබන් හැම දෙයක්ම දෙන්න ඕනේ. මොකද උන්ට හැකියාව නැහැ එළියට ගිහිල්ලා ගන්න ඒවා. ඉතින් මේ නිරෝධායන මධ්‍යස්ථාන මෙච්චර විශාල වර්ෂයෙන් කරන්නේ ඉතාමත්ම අමාරුවෙන්. ඒ කියන්නේ විශාල පිරිසක් එයට යොදවලා ඉන්නවා. වෛද්‍යවරු, වෛද්‍ය කණ්ඩායම්, යුද හමුදාවේ කට්ටිය මේ වගේ විශාල පිරිසක් මේ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොදවලා ඉන්න නිසා අපිට හැකියාවක් නැහැ මුළු ලංකාවේ තියෙන හැම ගොඩනැගිල්ලක්ම අරන් නිරෝධායන මධ්‍යස්ථානේ කරන්න. ඒතකොට නිරෝධායන මධ්‍යස්ථානවල තියෙන ඉඩ බලපාන ප්‍රධාන සාධකයක් මේ පිරිස ගෙන්වා ගැනීමේදී. දෙවෙනි කාරණය තමයි දැන් අපි දන්නවා අපිට පහුගිය දවස්වල යම් රටවලින් පිරිස් පැමිණියාම ඉතා විශාල ප්‍රමාණයෙන් කොවිඩ් රෝගීන් හසු වුණා. දැන් උදාහරණයකට කියනවා නම්
කුවේට් රාජ්‍යයෙන් 462ක් අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශේෂයෙන්ම පැමිණියා. ඔවුන්ගෙන් 367ක් කොවිඩ්. තා විශාල පිරිසක්. දැන් මේ වගේ පිරිසකට කොවිඩ් හැදුනහම අපිට ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයේ තියන්න බෑ. අපි ඔවුන්ව කොවිඩ් සඳහා ප්‍රතිකාර කරන ආරෝග්‍ය ශාලාවකට යවිය යුතුයි. සාමාන්‍ය ආරෝග්‍ය ශාලාවකට යවන්නත් බෑ. ඒතර දැන් කොවිඩ් සඳහා අපිට තිබ්බේ එක ආරෝග්‍ය ශාලාවයි. අපි මේ මුල් ඒරියාවේ තියෙන IDH කියන්නේ ඒ කියන්නේ වසංගත රෝග වැළැක්වීමේ ඉස්පිරිතාල විතරයි අපිට තිබ්බේ. නමුත් අද වෙනකොට මම හිතන්නේ දැනට නම් ඒ වගේ ආරෝග්‍ය ශාලා 15ක් පමණ රට පුරාම හදලා දැන් ප්‍රතිකාර කරනවා. ඒතර මේ වගේ විශාල පිරිසක් ආවහම ඔවුන්ට ප්‍රතිකාර කරන්න ඕනේ. ඒතර ඒ ප්‍රතිකාර කරන්න අපේ රෝහල් වල පහසුකම් තියෙන්න ඕනේ. අපි කියනවා රෝහල් වල ඇඳන් තියෙන්න ඕනේ කියලා. මොකද අපි සූදානම් වෙන්න ඕනේ මේ වගේ ආසාදිතයෙක් නම් ඌට අවශ්‍ය අපි කියන ICU බෙඩ් එකක් වෙන්න පුළුවන්. වෙන්ටිලේටර් එකක් තියෙන්න ඕනේ යාට ඔක්සිජන් අවශ්‍ය නම් දෙන්න. මේ වගේ පහසුකම් නැතුව අපිට තව ගොඩාක් පිරිසක් ගෙනල්ලා බලා ගන්න බෑ. මොකද මේකේ ජනාධිපතිතුමා කියපු මුලින්ම කියපු එක දෙයක් තමයි අපි මේ ලංකාවට ගෙන්න ගන්න පිරිස ලංකාවෙන් කිසිම කෙනෙක්ගෙන් එයාට මේ රෝගය බෝවින් ඉඳ තියන්න බෑ. ඒ වගේම ඒ එන පිරිසෙන් ලංකාවේ කෙනෙක්ට මේ රෝගය බෝවෙන් ඉඳ තියන්නත් බෑ. ඉතින් බලන්න ඒක හරි හොඳ තර්කයක්නේ. ඒ අය එන අය ආරක්ෂිත වෙන්නත් ඕනේ. ලංකාවේ ඉන්න අයගෙන් ලංකාවේ මේ වෙලාවේ ජීවත් වෙන අය ආරක්ෂක වෙන්න ඕනේ ඒ එන අයගෙන්. මහාචාර්යතුමා අපි ඔතනම පොඩි දැනුවත් කිරීමක් කරමුද එහෙමනම් කියන්නේ රෝගය හැදෙන්න වැළඳෙන්න ඉඩක් තිබෙනවා නම් ලංකාවට එන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔවුන්ව ලංකාවට ගෙන්න ගන්න බැරි නම් ඔවුන්ට ඒ රටේ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්ද මොකක්ද මේ වැඩපිළිවෙල කියලා. එතකොට දැන් අපිටත් හිතෙන්න පුළුවන්නේ ලංකාවේදී යම් ආකාරයකින් කොවිඩ් පොසිටිව් වෙන රෝගියෙකුට ලංකාවේ අපි සත්කාර කරනවද? ඔවුන්වත් අපි රටවල් වලට යවන්නද උත්සාහ කරන්නේ. මේ විදේශ සම්බන්ධතාවය, මේ අවබෝධය ඒක මොකක්ද කියලාත් අපි මෙතන මතක් කරමුද? ඔව් මම හිතනවා පළවෙනියෙන්ම මම උත්තරයක් දෙන්නම්. මම හිතනවා ලංකාව නම් තමන්ගේ තියෙන මේ අන්තර්ජාතික වගකීම විශේෂයෙන්ම මේ අන්තර්ජාතික සෞඛ්‍ය හදිසි අවස්ථාවේදී එහෙම නැත්නම් මහජන සෞඛ්‍ය අවස්ථාවේදී ඉතාමත්ම හොඳින් ඉටු කරලා තියෙනවා. මම දන්න විදිහට මේ වන විට විදේශ රටවල සිට පැමිණි 60ක පමණ කොවිඩ් ආසාදිතයන්ට ලංකාවේ රෝහල්වල සතයක්වත් ගන්නේ නැතුව නොමිලේ ප්‍රතිකාර කරලා අර චීනයේ වූහාන් සිට පැමිණි කාන්තාවගෙන් පටන් ගත්තාම මේ සියලු දෙනාම ලංකාවෙන් එක්ක පිටට යන්න එහෙම නැත්නම් සමාජයට එන්න කටයුතු කරලා තියෙනවා. ඒක ශ්‍රී ලංකාවේ වගකීම ඉතාමත්ම හොඳින් ඉටු කරලා තියෙනවා. ඉතින් මේ වගේ හැම රටකටම මේ අන්තර්ජාතික සෞඛ්‍ය රෙගුලාසි අනුව වගකීමක් තියෙනවා කොවිඩ් රෝගියෙක් ඒ රටේ අසු වුණොතින් තමන්ගේ රටේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් විදේශ රටවල ඉඳලා සේවය කරන්න පැමිණිච්ච කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සංචාරය සඳහා අධ්‍යාපනයේ කවුරු වුණත් ප්‍රතිකාර කරන්න. ඒ වගේම තව නීතියක් තියෙනවා මේ අන්තර්ජාතික ගුවන් ගමන් සම්බන්ධව වෛරසයක් ආසාදිත වෙච්ච රෝගියෙක් ගුවන් යානයකින් ගේන්න තහනම්. මොකද ගුවන් යානයක් කියන්නේ බොහොම සීමිත ඉඩක් තියෙන ස්ථානයක්. 290ක පමණ පිරිසක් පැය 8-10ක් යනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ නීතියකුත් තියෙනවා. ඉතින් දැන් ඔබ ඇහුවා ඇයි මේ අය තව ගෙන්න ගන්න බැයිද කියලා. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මම එකක් කිව්වා ක්වොරන්ටයින් සෙන්ටර්ස්. ඒ කියන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල තියෙන ඉඩ. අනික තමයි ආරෝග්‍ය ශාලාවල තියෙන සීමිත ඉඩ. තුන්වෙනි එක තමයි දැන් අර ඔබ ඇහුව ප්‍රශ්නේ. දැන් අපි ක්‍රමවේදයක් යොදවලා තියෙනවා මේ කවුරු හරි ලංකාවට පැමිණියෝතින් ගුවන් තොටුපළේදී ඔවුන්ගේ සාම්පල ලබාගෙන ඉතා ඉක්මනින් PCR පරීක්ෂණයක් කරලා ප්‍රතිඵල ලබා දෙන්න. මොකද අපි හිතමු මේ ගුවන් යානයකින් සෑහෙන පිරිසක් පැමිණෙනවා. ඔවුන් අතරේ ආසාදිතයෝ හිටියොතින් අපි මේ කට්ටිය වරන් යනවා නිරෝධායන මධ්‍යස්ථානයකට. ගිහිල්ලා අපි දන්නේ නැහැ මෙතන කොවිඩ් ආසාදිත යම් කිසි පිරිසක් ඉන්නවද කියලා. ඒතර ඔවුන්ගෙන් අනික් කෑට බෝ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි දැන් කරන්නේ ගුවන් තොටුපළේදී PCR පරීක්ෂණයට අවශ්‍ය සාම්පල් අරගෙන වහාම විද්‍යාගාරයකට යවලා පරීක්ෂණ කරලා ප්‍රතිඵල අරගෙන හුඟක් දුරට මේ අය නිරෝධායන මධ්‍යස්ථානයකට ගමන් කරන වෙලාවේදී ප්‍රතිඵල ලැබෙනවා.
ඉතින් ඒක අපි එකක්. ඉතින් ඒකත් අපිට සීමිතයි. මොකද අපි ඇවිල්ලා මේ PCR පරීක්ෂණ කරපු රටක් නෙවෙයි. මේ වෛරසය ආරම්භයේදී ශ්‍රී ලංකාවට තිබ්බේ සාමාන්‍යයෙන් දවසකට කොවිඩ් පරීක්ෂණ 10යි කරන්න. සමාවෙන්. නමුත් අද වෙනකොට ඒ තත්ත්වය 2000කට වඩා එහා ගිහින් අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉතා විශිෂ්ට කටයුතු කරන විශේෂ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා අමතිතුමියගේ නායකත්වයෙන් ඩොක්ටර් පබා පලියවඩන ඩොක්ටර් ආනල් වගේ මේ නිරෝධායන කටයුතු සම්බන්ධ කට්ටිය ඒ වගේම අපේ මේ ලැබ් එක MRI එක මෙඩිකල් රිසර්ච් ඉන්ස්ටිටියුට් මේගොල්ලන් පුදුම කැපවීමෙන් කටයුතු කරනවා. මේගොල්ලන් ඉස්සර අපිට මේක කරන්න තිබ්බේ MRI එකේ විතරයි. නමුත් දැන් රට පුරාම මධ්‍යස්ථාන විද්‍යාගාර හදලා තියෙනවා. නමුත් ඒකත් සීමිතයිනේ. ඒතර ඒකත් බලපානවා අපිට දවසකට ලංකාවට ගේන්න පුළුවන් කට්ටිය. ඉතින් මෙන්න මේ කාරණා තුන නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රතිකාර කිරීමේ හැකියාව සහ පරීක්ෂණ කිරීමේ හැකියාව කියන කරුණු තුන මත තමයි විදේශ රටවල සිට ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒම තීරණය වන්නේ. ඉතින් ඒක තමයි අපිට මීට වඩා වේග කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම කිරීමට හැකියාවක් නැහැ. මොකද එහෙම කරලා අපි මේක වේගයෙන් කරලා මේ සෞඛ්‍ය ක්‍රම පිළිපදින් නැතුව ඔබට හිතා ගන්න පුළුවන්ද මේ 367ක පිරිසක් සමාජයට ගියා නම් අද මේ රට මිනි වලක් වෙනවා. අඩුම ගානේ 50000ක්වත් ජීවිත අහිමි වෙනවා. නමුත් මේ රටේ ක්‍රමවේදයක් තිබිච්ච නිසා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම පිළිපැදපු නිසා මේ අයව නිරෝධායනයට ලක් කරපු නිසා මේ අයව PCR පරීක්ෂණයට ලක් කරපු නිසා තමයි ඔවුන් අද ඇත්ත වශයෙන්ම මෙතනින් සෑහෙන ප්‍රමාණයක් සුවලා ගෙදර ගිහිල්ලා. ඒ වගේම තවත් එකක් කියනවා දැන් මේ 367 ලංකාවට ආවේ නැත්තම් මොකක් වෙයිද කියලා හිතා ගන්නත් අමාරුයි. මොකද ඔවුන් ඒ හිටිය රටේ ආසාදිත නැද්ද කියලාත් දන්නේ නැතු වෙයි. සමහර විට ඉතා උග්‍ර අවස්ථාවකට පත් වෙන්නට ඉඩ තිබ්බා. ඉතින් මම හිතනවා එතනදිත් අපි 367 ජීවිත බේරගත්ත කියන එක තමයි මගේ හැඟීම. ප්‍රශ්නයක් පේනවට වඩා අමාරු ඒ ප්‍රශ්නය කළමනාකරණය කරන එක. ඉතින් මේ වැඩපිළිවෙලමයි සිද්ධ වෙන්නේ. ඒ හින්දා අපි ඊටත් සහයෝගය දීලා අපේ වගකීමත් ඉටු කරලා නැවතත් සමාජය ඇතුලෙන් මෙවැනි තත්වයක් වාර්තා නොවන තැනකට පත් කරගන්න අපේ වගකීමත් ඉටු කරමු කියලා අපි මේ වෙලාවෙත් මතක් කරනවා. ජනාධිපති අතිරේක ලේකම්තුමා දැන් ඔබතුමා අර කලිනුත් සඳහන් කළා වෛරස් ආසාදිතේ ගුවන් මගින් ගේන්න තියෙන අපහසුතා යම් රටක ඔවුන් අසනීප වුණොතින් ඔවුන් මේ රට බලා ගන්න ඕනේ ප්‍රතිකාර කරන්න ඕන කියන දේ ලංකාවේ 60කට වැඩි පිරිසක් විදේශිකයන් සුව කළාය කියන කාරණේ දැන් මේ තත්වය ඇතුලේ මේ සමහර රටවල් තියෙන්න පුළුවන් Tamanගේ රටේ පිරිසවත් රටවැසියන්වවත් සුරක්ෂා කරගන්න ආරක්ෂා කරගන්න බැරි තත්වයන් මේක පාලනය කරන්න බැරි තැනකට ගිහිල්ලා තියෙන අවස්ථා. එතකොට ශ්‍රී ලාංකිකයන් ආයත ලංකාවට ගෙන්වා ගැනීමේදී ඒ පිළිබඳවත් සලකා බැලීමක් කරනවද මේ වසංගත අවදානම් රටවලද මොවුන් ඉන්නේ අවදානම තරම් නොමැති රටවලද ඉන්නේ ඒ පිළිබඳවත් ඛණ්ඩනයක් කරලා දේ ගෙන්වා ගැනීම සිද්ධ කරනවා. ඔව් දැන් මෙහෙමයි දැන් ඔබ ඇහුවා හරිය දැන් අද ලෝකේ ගත්තාම අධි අවදානම් කලාපය කියලා ගත්නේ ලෝකේ දියුණුම රට. ඒ කියන්නේ ඇමරිකාව තමයි ලෝකේ බලවතා ආර්ථික අතින් හමුදාමය අතින් යුදමය ශක්තිය අතින් ඉතාමත්ම දියුණු රට. නමුත් වැඩිම අවදානම තියෙන රට කියලා අද හඳුන්වන්නේ අවාසනාවකට ඇමරිකාව. ඒතර ඇමරිකාව ලක්ෂයකට වඩා නැති වුණා. ඒ වගේම ඇමරිකාවෙන් පස්සේ බ්‍රසීලය. බ්‍රසීලයෙන් පස්සේ රුසියාව. මේවා බොහොම බලගතු රටවල්. අවාසනාවකට දැන් 4 වෙනි ස්ථානයට පත් වෙලා තිනවා ඉන්දියාව. මුළු ලෝකෙම මේක ඇත්තට හොඳ දෙයක් නෙවෙයි. මොකද ඉන්දියාව කියන්නේ අපේ අසල්වැසි රාජ්‍ය. අපිත් සමග ඊටාම කිට්ටු අන්තර්ජාතික සම්බන්ධතා එහෙම නැත්නම් ද්විපාර්ශ්වීය සම්බන්ධතා තියෙන රට. අපි ගොඩක් ආර්ථික අතින් සමාජීය අතින් හමුදාමය අතින් තානාපති කාර්යාලය අතින් ඉන්දියාව සමග සම්බන්ධයි. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඉන්දියාවේ මේ ප්‍රශ්නේ ඉක්මනට විසඳෙයි කියලා. ඉතින් දැන් මෙතනදී අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් අනික මේ අධි අවදානම් කියන රටවලුත් වෙනස් වෙනවා. දැන් පහුගිය කාලේ මුලින්ම පටන් ගත්තේ චීනෙන්. චීනෙට පස්සේ ඒක දකුණු කොරියාව ජපානයට ගියා. ඊට පස්සේ එකපාරටම අපි දැක්කා ඉරානයට යනවා. ඉරානයෙන් පස්සේ ඉතාලියට, ඉතාලියෙන් පස්සේ ස්පාඤ්ඤයට, ස්පාඤ්ඤයෙන් පස්සේ ජර්මනියට. මේ වගේ මේ වෛරසය බොහොම මේ පුදුමාකාරයෙන් පැතිරුණා. ඉතින් මේ පැතිරීමේ වේගය මං හිතනවා කිසිම රටකට හිතා ගන්න බැරි වුණා. නමුත් මෙතනදී අපි දකින දෙයක් තමයි සමහර රටවල් මේ වෛරසය දිහා බැලුවේ
බොහොම සුළුවට. ඉතාමත්ම නිකන් මේක මේ උණක් හෙම්බිරිස්සාවක් වගේ දැන් මම දන්නවා එංගලන්තේ මුලින් තිබ්බ මතය තමයි එංගලන්ත වැසියන් 80%කටවත් මේ වෛරසය වැළඳිය යුතුයි. ඒ වෛරසය වැළඳීම තුලින් ඔවුන්ගේ සිරුරේ ප්‍රතිශක්තිකරණය ඇතිවිය යුතුයි. ඉන් ඔවුන්ට පුළුවන් මේ වෛරසය පාලනය කරන්න කියන එක තමයි ඔවුන්ගේ තර්කය වුණේ. ඉතාමත්ම අසාර්ථක උත්සාහයක්. ඒ වගේම සමහර රටවල් කිව්වා මේ වෛරසයක් නිසා අපේ ජීවිතය අපේ සාමාන්‍ය ජීවිතයට හානියක් වෙන්න බෑ. අපේ ආර්ථිකයට හානියක් වෙන්න බෑ. ඒක නිසා අපි කානිවල් තියන්න ඕනේ, පාටි තියන්න ඕනේ, බීච් එකට යන්න ඕනේ, ඔක්කොම කරන්න ඕනේ කියලා මතයක් තිබ්බා. නමුත් මේ කලාපේ ගත්තාම ශ්‍රී ලංකාව මේ කුඩා රටක් වුණාට මුලින් ඉඳන්ම මම මේ කියන්නේ 2020 ජනවාරි 26 වෙනිදා ඉඳන්ම මේ ශ්‍රී ලංකාව මේ වෛරසය දිහා බැලුවේ විද්‍යාත්මක ඇහෙන්, මහජන සෞඛ්‍ය ඇසෙන්. මට මතකයි ජනාධිපතිතුමා කියනවා මේ වෛරසය නිසා ශ්‍රී ලාංකිකයෙක්ට නම් මැරෙන්න දෙන්න ඉඩ තියන්න එපා. අවාසනාවකට 11 දෙනෙක් මැරුණා. ඉතින් මේ වගේ මහ විශාල වෛරසයකින් 100%ක් බෑ. නමුත් මං කිව්වා 0.5යි කියලා. එතුමා කිව්වා මේ මැරෙන්න දෙන්න බෑ. හැම දෙයක්ම කරන්න. එතුමා කිව්වා දැන් අපි මං උදේට කිව්වා ඉස්සෙල්ලා මේ පරීක්ෂණ කරන්න අපිට තිබ්බේ 10ක් පමණ දවසට. දැන් අපි 2000ක් පරීක්ෂණ කරනවා. කොහොමද අපි ඒ කරන්නේ? උපකරණ ගෙන්නුවා. ඒකට අවශ්‍ය මේ රසායනික ද්‍රව්‍ය තියෙනවා. දැන් මේ රසායනික ද්‍රව්‍ය කිසිම දෙයක් මේ ලංකාවේ හදන්නේ නැහැ. විශේෂයෙන් මේ සොබ් එක කියලා අපි කියනවා මේ සාම්පල් ගන්න ප්ලාස්ටික් කූර සහිත කොටන් බඩ් එක තියෙන කොටන් නෙවෙයි අතරම විශේෂ එකක්. ඒකවත් ලංකාවේ හැදුවේ නැහැ. තාමත් හරියට හදන්නේ දැන් තමයි පටන් ගන්න. ඒකත් හොඳ දෙයක්. දැන් අපි හදනවා. මේ හැම දෙයක්ම විදේශ රටවලින් එතුමා කිව්වා ජනාධිපතිතුමා ගුවන් යානයක් මම දෙන්නම් ගිහිල්ලා අරගෙන එන්න. නමුත් අපිට ඒ තත්ත්වයට යන්න ඕනුන්නේ අපේ තියෙන රාජතාන්ත්‍රික සම්බන්ධතා නිසා. මේ රටවලින් නෙදර්ලන්තය, ජර්මනිය, එංගලන්තය, චීනය, රුසියාවේ නෑ, ඉන්දියාව, සිංගප්පූරුව මේ වගේ රටවලින් මේ අවශ්‍ය උපකරණ ගෙනල්ලා අද මේ තත්ත්වයට පත් වුණා. දැන් අපි තීරණය කළා තියෙනවා පළවෙනි එක තමයි ඔබ ඉන්න රටේ PCR පරීක්ෂණයක් කරලා පැය 72ක් ඇතුළත, ඒ කියන්නේ ඔබ ගුවන් යානයට නැගීමට පැය 72කට පෙර කරන්න පුළුවන් නම් කරගන්න ඒක හිතාම් පහසුවෙන් අපිට ඔයාලව ගෙන්න ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් අපි ගුවන් තොටුපළේ මේ පරීක්ෂණය කරනවා. දැන් මේ අවස්ථාව වෙනකොට අපි 17 වෙනිදා ඩුබායි සිට ගුවන් යානයක් පැමිණීමට නියමිතයි. ඔවුන් සියලු දෙනාම ඒ රටේදී PCR පරීක්ෂණයට භාජනය වේවි. ඒ වගේම ලෙබනන් රජයෙන් විශේෂ අනුග්‍රහයක් දැක්වුවා අපිට පළවෙනි රජය. ඔවුන් කිව්වා ශ්‍රී ලාංකිකයන් රජයේ වියදමින් PCR පරීක්ෂණයට ලක් කරලා තමයි ලංකාවට එවන්නේ කියලා. ඒක හොඳ දෙයක්. ඉතින් මේ වගේ අපි බලාපොරොත්තු වෙනවා අනිකුත් රටවලුත් ඒ තමන්ට පැවරෙන වගකීම අන්තර්ජාතිකව පැවරෙන වගකීම ඉටු කරලා අපිට මීට වඩා වැඩි පිරිසක් ලංකාවට ගෙන්න ගැනීමට හැකියාව ලැබේ කියලා. දැන් ඊළඟට අපි මේ අධ්‍යවදානම් සහ ඊතරම් අවදානම අඩු රටවල් පිළිබඳව අපි කතා කරපු නිසා මහාචාර්යතුමා දැන් ලංකාවෙන් ගිහිල්ලා ඉන්නේ සමහරලාට තමන්ගේ උසස් අධ්‍යාපනය සඳහා වෙන්න පුළුවන්. ඔවුන්ගේ අවසාන විභාග පැවැත්වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියා අවශ්‍යතාවයක් සඳහා ගිහිල්ලා ඉන්නවා වෙන්න පුළුවන්. ඔවුන්ට ඒ රැකියාව කරගෙන යන්න වාතාවරණයකුත් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් දැන් මේ අර එක රැල්ලට වගේ රට ඇතුළට එන්න උත්සාහ කරනවා නම් සමහරලාට ඔවුන්ට තියෙන ජීවිතයේ අවස්ථා තමයි අහිමි වෙන්නේ. අනිවාර්යයෙන්. ඒ අවස්ථාත් අහිමි කරගෙන මේ පොලිමට වෙලා එන්නේ කොයි වෙලාවද කියලා බලාගෙන ඉන්නවට වැඩිය සමහර කෙනෙක් ඉන්න පුළුවන් ඒ මොහොතේ එහෙම ඉන්න එක ඔවුන්ගේ ජීවිතයට අනතුරක් නොවන පිරිස්. මේවා විශ්ලේෂණයක් කරලා ඔවුන් කරනවා. අනිවාර්යයෙන් මොතෙන්දී කාරණා කීපයක් කියන්න ඕනේ. දැන් ඔබ කිව්වා වගේ හරි. දැන් මේ පිරිස ඉන්න තැනක් අපි තුමු නිවසක ඉන්නවා නම් එතන ආරක්ෂිතයි. නමුත් දැන් මොවුන් පිටට ගිහිල්ලා බස් එකක් අරගෙන ටැක්සියක් අරගෙන ගුවන් තොටුපළට ඇවිල්ලා ගුවන් තොටුපළේ ඉඳලා ගුවන් යානයකට නැගලා ඒ ගුවන් යානය එනකොට ඔවුන් අනාරක්ෂිත භාවයකට පත් වෙනවා. ඉතින් අපිට හරියට මොකද ඔප්පු කරන්න සාධක නැහැ. සමහරට ඒ වගේ අවස්ථාවන් වලදී මේ අයට මේ වෛරසය බෝ වෙන්න ඇති කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ වගේම අපිට දැන්
දැන් මේ මුළු ලෝකම මේ ඔබ කිව්ව අර විභාග ගැන දැන් මම හොඳටම දන්නවා මේ බෙලරුස් වල ඉන්න දරුවෝ ඔවුන් කිව්වේ අපිට හදිස්සිය අපිව ගෙන්න ගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපිට මේ විශ්වවිද්‍යාලේ විභාග තියෙනවා. අපි ඒ විභාග කරේ නැත්නම් අපිට තව මාස 6ක් 7ක් හරි බලන් ඉන්න වෙයි. එහෙම කරොත් අපේ අධ්‍යාපන කටයුතු පසුබහිනවා. ඒක නිසා අපි විභාග කරන්නම්. එයින් පසු අපිව ගෙන්න ගන්න. ඉතින් හරි සාධාරණ ඉල්ලීමක් නේක. ඊට පස්සේ අපි කිව්වා හරි විභාග කරලා ඉවර වෙලා හිටිය අයව අපි ලංකාවට ගෙන්න ගත්තා. අනික් අයව අපි නුදුරු අනාගතයේදී ඒ දරුවන්ගේ විභාග ඉවර වුණාම ඒ දරුවන්ව ගෙන්න ගන්න කටයුතු කරනවා. ඉතින් ඒ වගේ අත්‍තරම මේක මේ අර බයට ඒ කියන්නේ විශේෂයෙන්ම අපේ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මම දකින්නම් අපි දෙමව්පියෝ ගොඩක් බයයි ළමයි ගැන. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඉතින් අපේ තියෙන සම්පතනේ දරුවෝ ඉතින් එයාගේ ආරක්ෂාව ගැන අපි වග කියන්න ඕනේ අපිට බයක් තියෙනවා. නමුත් මෙතන අර රැල්ලක් වගේ බයක් ආවේ. ඒ කියන්නේ කොයි කලාපේ හිටියත් කොච්චර ආරක්ෂිත තැනක හිටියත් අනේ පුතේ ආපහු එන්න කියන තත්ත්වයට අපේ දෙමව්පිය අතර අතරම වැඩියෙන්ම අපිට පීඩනය ලැබුණේ දෙමව්පියන්ගෙන්. දරුවන්ගෙන් නෙවෙයි. දරුවෝ ඒගොල්ලන් මම හිතන්නේ ආරක්ෂිතව හිටියා. ඒත් වශයෙන්ම මේ මම කියන්න ඕනේ දැන් මේ දරුවෝ ආපු අයගෙන් දැනටම 3000ක විතර ආවා. ඔවුන්ගෙන් එක්කෙනෙක් දෙන්නෙක් හැර කිසිම කෙනෙක්ට කොවිඩ් වැළඳලා තිබ්බේ නැහැ. ඒක ඒ ළමයි මම කියන්නේ බොහොම හොඳට පරිස්සමෙන් හිටියා ඒ තැන්වල. ඉතින් මෙතනදි වැඩේ තියෙන්නේ දෙමව්පියෝ අසතුටෙන් නම් රට අසතුටෙන්. ඉතින් ජනාධිපතිතුමා ඉතාමත්ම සංවේදීව කල්පනා කරලා තමයි දරුවෝ ටික අපි ගෙන්න ගමු. මොකද ඒ තවත් ඒ වගේම තමයි දැන් හුඟක් විශ්වවිද්‍යාලවල මේ ඔන්ලයින් ක්‍රමයට ඉගෙනීම් කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම විභාග කරන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඒ දරුවෝ දැන් හුඟක් අය ගිල්ලීම තිබ්බේ ලංකාවට ආපුවාම පාඩම් කරන්නට පහසුකම් තියෙන නිරෝධායන මධ්‍යස්ථානයක් අපිට දෙන්න කියන එක. ඉතින් අපි ඒක විශේෂයෙන්ම බැලුවා. අපි විශේෂයෙන්ම මේ සිසුන්ව දැන් මේ පුළුවන් තරම් දෙන්නෙක් එකට ඉන්න පුළුවන්. නැතු අර සමූහයක් ඉන්න වගේ නෙවෙයි. මොකද ඒ දරුවන්ට පාඩම් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තවත් ඒගොල්ලන්ගේ තිබ්බ ඉල්ලීමක් තමයි Wi-Fi හොඳට ස්ට්‍රෝං වෙන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට මේ වෙබිනාර්ස් කරන්න ඕනේ, පාඩම් ඉගෙන ගන්න ඕනේ. ඉතින් පුළුවන් තරම් දුරට මේ පහසුකම් මේ යුද හමුදාව විසින් සපයන්නට යෙදුනා. ඒ වගේම ශ්‍රමිකයන් දැන් කිව්වා දැන් සමහර රටවල් තියෙනවා දැන් මුල් අවස්ථාවේදී කිව්වා අපිව ගෙන්න ගන්න කියලා. දැන් කියනවා නෑ දැන් අපේ කර්මාන්ත පටන් ගත්තා. අපි තව ටික කාලයක් වැඩ කරලා හිමීට එන්නම් කියන තත්ත්වයටත් ඇවිත් තියෙනවා. මොකද දැන් මාස දැන් 3ක්නේ. ඉතින් මේ වගේ මේ විවිධ අදහස් තියෙනවා. ඉතින් මේ අතරින් තමයි අපි මේ කාර්යය කරගෙන යන්නේ. මොකද මෙතනදී එකක් කියන්න ඕනේ අපිට හැම දිනාම එකපාරට සතුටු කරන්න බෑ. අපි යම්කිසි කොටසක් සතුටු කරද්දී තව කොටසක් අසතුටු වෙනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් මාලදිවයින. දැන් මාලදිවයිනේ ඉන්නවා 6000ක පමණ පිරිසක් ලංකාවට එන්න බලාගෙන. ඊටාම කිට්ටු රටක් අපිට පැයක ගුවන් ගමනක් තියෙන්නේ. ඉතින් කෙනෙක්ට හිතන්න පුළුවන් ඇයි ගුවන් යානා 10ක් යවලා මේ අය ගෙන්න ගන්න බැයිද කියලා. නමුත් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට ඒක කරන්න බෑ. ඒ වගේම මාලදිවයිනේ දැන් අපි අධ්‍යයනය කරන අපේ තානාපති කාර්යාලයෙන් අපිට දිනපතා වාර්තා එනවා. මාලදිවයිනේ හඳුන්වන්නේ රෙඩ් ඇම්බර් යෙලෝ කියලා පාට තුනෙන්. මාලේ සහ හුළු මාලේ කලාපය ඒගොල්ලන් හඳුන්වනවා රෙඩ් කලාපයක්. අනික් සියලුම දූපත් 900 ගානම යෙලෝ. ඒ කියන්නේ අවදානමක් නැති. නමුත් දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ දූපත් ඇවිල්ලා සංචාරක දූපත්. ඒවැය සංචාරකයෝ නැහැ. ඒ දූපත්වල හෝටල් දැන් වහලා කියන්නේ සංචාරකයෝ නැහැනේ. එතකොට දැන් එයාට කරන්න දෙයක් නැහැ. සමහර අයගේ රැකියාත් අහිමි වෙලා. ඒතර ඒ අයට දැන් ලංකාවට එන්න ඕනේ. ඉතින් එතකොන්දී අර මං කිව්ව අර අවදානම් කලාපේම නූනට අපි ඕන්වත් ලංකාවට ගෙන්න ගන්න ඕනේ. මොකද උන්ට ඉන්න තැනක් නැති වෙන්න පුළුවන්. ආහාර හිඟයක් තියෙන්න පුළුවන්. මොකද මාලදිවයිනට කෑම යවන්නේ ලංකාවෙන්. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේක හරිම සංකීර්ණයි. නමුත් අපි ඇත්තටම අර කණ්ඩායමක් විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ යුද හමුදාව, ඒ වගේම අපේ ගුවන් සේවා අධිකාරිය, ගුවන් තොටුපළ අධිකාරිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ හැමෝම එක්කහු වෙලා තමයි මම තමයි මේ ඉස්සරහ ඉන්න පුද්ගලයා. නමුත් මෙතන මේ පිටිපස්සේ විශාල කණ්ඩායමක් ඉන්නවා. මේ සම්බන්ධව ජනාධිපතිතුමා, ජනාධිපති ලේකම්තුමා දිනපතා විස්තර අහනවා. දැන් මොකද වෙන්නේ, කී දෙනෙක් ආවද, මොන රටටද යන්නේ, PCR පරීක්ෂණ කරාද, ඒකේ ප්‍රතිඵල ලැබුණාද, කීයද, දිනපතා. හරි, එහෙම කරලා තමයි මේ කාර්යය කරගෙන යන්නේ. ඉතින් අපිට ඉදිරියේදීත් මේ කාර්යය කරගෙන යනවා. දැන් ඒ වගේම ජනාධිපතිතුමා කියලා තියෙන තව එකක් තමයි ගියේ නැති රටවලට දැන් යන්න ඉස්සෙල්ලා. අපි සමහරට ගියේ නැති රටවල් තාම තියෙනවා. දැන් උදාහරණයක් මම කිව්වොත් අපි ගිහින් නැහැ මේ අප්‍රිකාවේ රටවල් වලට තාම ගුවන් යානයක් අපි යවුවේ නැහැ. ඉතින් අපි සූදානම් කරලා තියෙනවා
8වෙනිදට මොසැම්බික්, මැඩගස්ක, ටැන්සානියා, කෙන්යා, උගන්ඩා කියන මේ රටවල් 5 මේ උපයෝගී කරගෙන ඒ රටවල් 5 ඉන්න ශ්‍රී ලාංකිකයන් 290ක් ලංකාවට ගෙන්න ගන්න. ඔබට හිතන්න පුළුවන් මේ වගේ රටවල් 5ක් මේවා මහ විශාල රටවල් සමහර ඒවා. ඒත් අපේ තානාපති කාර්යාලය ඒ කටයුතු සූදානම් කරගෙන යනවා. ඉතින් මේ කාර්යය දිගටම යනවා. නමුත් ඉතින් අර ප්‍රශ්නේ තියෙන්නේ කාලයක් ගත වෙනවා. ඔව්. දැන් ඊළඟ කාරණේ තමයි ගුවන් තොටුපළ අගෝස්තු මාසයේ 1 වෙනිදා විවෘත කරන්න හැකියාවක් පිළිබඳව සොයා බලමින් ඉන්නවා. එහෙම විවෘත කරනවා කියලා සඳහන් කළා. අපි දැක්ක ඊයේ විෂය භාර අමාත්‍යවරයාත් කියනවා සමහර ලාවට අගෝස්තු 1 වෙනිදාට කලින් විවෘත කරන්න පුළුවන් වෙයි කියලා. ආයමත් සමාජයේ ඇතුලේ කෙනෙකුට හිතෙන්න පුළුවන්ද විදේශයන්ගෙන් තමයි මේක ආවේ ආයමත් මේ වෛරසයේ පැතිරීමක් තියෙන්න පුළුවන්ද කියලා. මේ සියලු ක්‍රියාදාමයන් යම් ක්‍රමවේදයක් ඇතුලේ සිද්ධ වුණේ මේකටත් යම් ක්‍රමවේදයක් සකස් කරලා ඇති අපි ඒ ගැනත් දැනුවත් කරමු. ඔව් දැන් මේ වෙලාවේදී කියන්න ඕනේ දැන් අපි දන්නවා අපේ මේ සංචාරක කර්මාන්තය කියන්නේ අපේ රටේ ප්‍රධාන විදේශ විනිමය උපයා ගන්න එක ප්‍රධාන කර්මාන්තයක්. දැන් ඔබ හොඳටම දන්නවා අද වෙනකොට හෝටල් වලට අයත් වෙලා තියෙන තත්ත්වය. ඒතර හෝටලයක් කිව්වා මේ හෝටලයේ සේවය කරන පිරිසක් පමණක්ම නෙවෙයි. එතනින් වටේ තියෙන තැඹිලි විකුණන පොඩි කඩෙත් මේකට සම්බන්ධයි. දැන් මේ අයගේ ආදායම බිඳුවයි දැන්. ඒතර අපිට දැන් මේ සංචාරකයෝ ලංකාවට ආවේ නැත්තම් අපේ රටට තියෙන ප්‍රධාන විදේශ විනිමය ආදායම් මාර්ගයක් අහිමි වෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේම තමයි මේ අවස්ථාවේදී ගොඩක් රටවල පිරිස් බලන් ඉන්නව නැවත සංචාරය කරන්න. ඉතින් ඒ වගේම අර අපිට පහුගිය දවස්වල තිබ්බේ වීසත් ඕනේ නැහැ ඕන කෙනෙක්ට එන්න සංචාරය කරන්න පුළුවන් ඕනනම් අපි ඔන්න අරයිවල් වීසා දෙනවා එහෙම නැත්නම් බොහොම සරල ක්‍රමයක් නේ තිබ්බේ. නමුත් අවාසනාවට මේ මොහොතේදී අපිට ඒ තත්යකට යන්න බෑ. එතකොට මේ ඔබ කිව්වා දැන් සංචාරකයන් සඳහා අගෝස්තු 1 වෙනිදා මේක ඉතාමත්ම කල්පනා කරලා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන්ගේ සංචාරක මණ්ඩලයේ සියලු දෙනාගේම උපදෙස් අරගෙන ගත්ත තීරණයක් තමයි මේ අගෝස්තු 1 වෙනිදාට අපි විවෘත කරන්න උත්සාහ කරමු කියන එක. ඉතින් ඒ වගේම අර ඉස්සර තිබ්බේ දැන් මට ඕනනම් රටකට යන්න මම ඔන්ලයින් ගිහලා බුක් කරලා යනවායි රටට. නමුත් දැන් එහෙම කරන්නත් බෑ. දැන් අපි උත්සාහ කරන්නේ රජය අගෝස්තු 1 වෙනිදා විතර වෙනකොට යම්කිසි කණ්ඩායම් විදිහට හඳුනාගත් රටවලින් හඳුනාගත් කණ්ඩායම් විදිහට ලංකාවට ප්‍රගෙන ඇවිත් ලංකාවේදී අර තියෙන සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා නමුත් මං කියන්නේ 100% මේගොල්ලන්ගේ දවස් 14ක නිරෝධායනය කරන්න ඕනේ කියලා. මොකද එහෙම කරොත් සංචාරකයෙක් එන්නේ නැහනේ ඇවිල්ලා තව රටකට නිරෝධායනය වෙන්න. නමුත් ඒ අවස්ථාව වෙනකොට අපිට හැකියාව ලැබෙයි මේ රටේ තත්ත්වය අපි මේ කොවිඩ් ඉතාමත් හොඳට පාලනය කරොත් මේ එන පිරිස යම්කිසි ක්‍රමවේදයකට ඒ කියන්නේ හඳුනාගත් වාහන පමණක් භාවිතා කරලා ලංකාවේ හඳුනාගත් හෝටල් විතරක් තෝරගෙන හඳුනාගත් ප්‍රදේශ සංචාරක කලාප වලට ගෙනහිල්ලා සෑහෙන කාලයක් ලංකාවේ තියාගෙන ආපහු අරින්න. ඒතර ඒ යන අවස්ථාවේදී ඕනනම් PCR පරීක්ෂණයක් කරන්න පුළුවන්. එන අවස්ථාවේදී පළවෙනි පියවර විදිහට PCR පරීක්ෂණයකට සාම්පල් ලබා ගන්න. ඒතර අපි දන්නවා මේ පුද්ගලයා ලංකාවට එනකොට මේ වැළඳිලා තිබ්බද නැද්ද කියලා. ඉතින් මේක අදහසක් මම හිතනවා මේක සෑහෙන ජන කොටසකට උපකාරී වෙයි එක කරගන්න පුළුවන් වුණොත් අපිට ඊට කලින් කරන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒ කලින් කියන්නේ අපේ රටේ. ඉතින් ඒ වගේම මේ අපේ රටේ විතරක් නෙවෙයි අනික් රටවලත් ගමනාගමන කටයුතු පහසුකම් ලැබෙන්න ඕනේ. ඉතින් මේක කළ යුතු දෙයක්. නමුත් සෞඛ්‍ය ක්‍රමයට මොකද ඔබ අහුවා වගේම මේ එන කෙනෙක්ගෙන් නැවතත් අපේ සමාජයට මේ වසංගතය යන්න ඉඩ තියන්න බෑ. හොඳයි ඉතාමත් පැහැදිලිව වැඩපිළිවෙලක් ඇතුලේ ක්‍රමවේදයක් ඇතුලේ මේ කාරණේ සිද්ධ වුණා වගේ ඉදිරියටත් ඒ ක්‍රමවේදය කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ විදේශයන් ඉන්න ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නේ කොහොමද සංචාරකයන් සඳහා රට විවෘත කරන්නේ කොහොමද මෙවැනි කාරණා පිළිබඳව අපි කතා කළේ COVID-19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්යසාධක බලකාය සමාජිකයෙක් එක්කම විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අඩ්මිරල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමත් එක්ක බොහොම ස්තුතියි ඔබතුමාට මේ දැනුවත් කිරීම පිළිබඳව. එමනම් අපි යලිත් දවසක හමු වෙමු. ආයුබෝවන්.